පාරම්පරික හෙළ වෙදකමේ ආශ්චර්ය සොයාගෙන යන හෙළ ඉසිවර පුරාවත වැඩසටහනෙන් අපි අද දවසේ විශේෂ අවධානයක් යොමු කරලා කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ කොඳු ඇටපෙළ වෙදකම පිළිබඳව. කොඳු ඇටපෙළ වෙදකම පිළිබඳව කතා බහ කරනකොට වඩා ඉහළින්ම කියවෙන නම තමයි කඩවත සිංහලේ මහසෙන් වෙදගෙදර කියලා කියන්නේ. කාට හරි කෙනෙක්ට කොඳු ඇටපෙළ ආශ්‍රිත ආබාධයක් තියෙනවා නම් එහෙම නැත්නම් බෙල්ලේ ආබාධයක් තිබෙනවා නම් එවැනි අවස්ථාවකදී ශල්‍ය කර්මයක් කරන්න කියලා නියම කරලා තියෙන විට එහෙමත් නැත්නම් ඔබට නැගිටින්න බැරිව ඉන්නවා නම් බොහෝ දෙනෙක් අහන්නේ කඩවත මහසෙන් වෙදගෙදරට ගියේ නැද්ද කියලා. මේ ආබාධ සහිත ලොව පුරා සිටින 25000කට අධික රෝගීන් ප්‍රමාණයක් සුවපත් කරපු රන්මලේ මද්දු බණ්ඩාර හෙළ වෙද පරපුරේ දේශමාන්‍ය මහසෙන් කහඳවල ආරච්චි වෛද්‍යාචාර්යතුමන් සමග තමයි අපි අද දවසේ කතා බහ කරන්නේ. මේ කතා බහ ඔබට ඉතාමත් වැදගත් වේ. ආයුබෝවන් වෛද්‍යාචාර්යතුමා. ආයුබෝවන් සුබ දවසක් කමිල මහත්තයා. වෛද්‍යාචාර්යතුමන්ගේ නම කියපු සැනින් විශේෂයෙන්ම කොඳු ඇටපෙළ ආශ්‍රිත රෝග වෙදකමට විශේෂත්වයක් නැත්නම් විශේෂඥ භාවයක් පළ කරනවා. වෛද්‍යතුමනි දැන් කොඳු ඇටපෙළ රෝග වර්තමානයේදී අපිට වැඩි වශයෙන් දකින්නට අහන්නට ලැබෙනවා. මෙන්න මේකට හේතුව වෙලා තියෙන්නේ මොකක්ද? ඔව් අමිල මහත්තයා දැන් අපි වසර ගානක් තිස්සේ මේ මම කරපු වෙදකමත් මේ පාරම්පරික වෙන කොඳු ඇටපෙළ සම්බන්ධ මේ වෛද්‍ය ක්‍රමයේදීත් අද වෙනකොට සාමාන්‍යයෙන් රෝගීන් 30000ක විතර ප්‍රමාණයක් පරීක්ෂා කළා 25000කට අධික ප්‍රමාණයකට සුවපත් භාවය ලබා දීලා මම අත්දැකපු විශේෂිත කාණ්ඩ ටිකක් තියෙනවා. ඒක ඒ කියන්නේ මේ කොඳු ඇටපෙළ රෝග සම්බන්ධව මේ ඇති වෙලා තියෙන්නේ කොහොමද කියන එක මම අධ්‍යයනය කරා කාණ්ඩ 7කට. ඒකේ පළවෙනිම කාණ්ඩය තමයි ඇත්තටම මේ කැඩුම් බිඳුම් වැටීම් එතකොට අනතුරු ඒවයින් වෙන දේ. දෙවෙනි කාණ්ඩය තමයි නිසි ආහාර නොමැතිවීම, පෝෂණ ඌනතාව, ඒ වගේ කාරණා. ඒකෙදි මම කියන්න ඕනේ ඉතින් අපි ඕනම කෙනෙක් පළවෙනියටම අපේ අස්ථි පද්ධතියේ වැඩිම ඇති කරගන්නේ අපි මව් කුසදී. මව් කුසදී අස්ථි පද්ධතියේ નિયમિત විදියට ඒව නොසෑදෙනව නම්, ඒවයි ශක්තිමත්භාවය අඩු වෙනව නම්, ඒ අඩු වෙන්නේ මවගෙන් ඒ දරුවගේ අස්ථි පද්ධතියට ලැබෙන්න ඕනේ ඒ පෝෂණ වර්ධක නිසි ආකාරව නොලැබීම හේතුවෙන්. එතකොට මේ කොඳු ඇටපෙළ සහ අස්ථි රෝගවල මූලික ආරම්භයම මව් කුස. එතකොට ඇයි මේ පළවෙනියටම මව් කුසේදී හරියාකාරව අපිට වර්ධනයක් මේ අස්ථි වල නැති වුණාට පස්සේ ඒ ඉපදෙන දරුවා ගොඩාක් දුරට අවුරුදු 12 13 14 ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් වෙන්න පටන් ගන්න අවස්ථාව වෙනකොට ඔහු අස්ථි සහ සන්ධි රෝගාබාධ වලින් පෙළෙන්නේ. ඒක අනිවාර්යයි. මම ඉදිරියේදී මම කියලා දෙන්නම් ඒකට ගොඩක් තවත් හේතු. අනිත් එක දෙවෙනි එක තමයි නිසි ආහාර සහ පෝෂණය නොමැති වීමෙන් මේක වෙනවා කියන එකේ දෙවෙනි කාරණය තමයි ශරීරයට අහිතකර ආහාර පාන වර්ග. කිරිපිටි වර්ග වේවා, අර රසකාරක ආහාර වර්ග වේවා, කෘත්‍රිමව ලබා ගන්නා ආහාර වර්ග වලින් අනිවාර්යයෙන්ම අපිව අස්ථි පද්ධතියේ රෝගාබාධ වලට ලක් කරනවා. නිසි ශක්තිමත් භාවයක් නැති වෙනවා. ඒක කොඳු ඇටපෙළ රෝග වැඩි කිරීමට ලොකු ප්‍රවණතාවයක්. අනිත් එක තමයි නිසියාකාරව අපේ ප්‍රතිශක්තිය සහ අපේ අස්ථි වර්ධක ආහාර නොගැනීම. විශේෂයෙන්ම මම කියන්න කැමති දෙයක් තමයි මම හැමතිස්සෙම මගේ රෝගීන්ට කියන්නේ නිසියාකාරව 3-5 පාවිච්චි කරන්න කියලා. ගෙදර හදපු රසකාරක පාවිච්චි කරන්න කියලා. අපේ තියෙනවා දේශීය රසකාරක ටිකක්. කරපිංචා
ඉඟුරු, කරඳ මුංගු, කරාබු නැටි, රම්පේ ඒ හැම දෙයක්ම සුදුළු වුණු ගම්මිරිස් ඒ හැම දෙයකම පාවිච්චි විශේෂයෙන් ගම්මිරිස් 3-5 වලට අයිති වෙනවා. එතකොට ඒ හැම දෙයකම නිසි පාවිච්චියක් තියෙන්න ඕනේ. අපේ එහෙම නැහැ අපි කඩෙන් ගෙනිච්චා මොනවා හරි වෙළඳ නාමකින් අපි ගත්තා 3-5 පැකට් එක මොනවා හරි වෙළඳ නාමකින් මිරිස් කුඩු පැකට් එක ගත්තා මේ හැම දෙයකම අපි ස්ථිරවම අපිට කියන්න බෑ දැන් මේ මාධ්‍ය වලින් කියන දේවල් වල හැටියට ස්ථිරවම කියන්න බෑ මේක සුදුසුයි කියලා. නමුත් අපේ තියෙන කම්මැලිකම අපේ තියෙන කාර්ය බහුලත්වය නිසා ඉතින් අපි ගෙවල් වල මේවා අද හදා ගන්න නැතුව අපි පිටින් ගෙනල්ලා පුළුවන් තරම් මේ මොනවද රසකාරක මොනවද එතකොට වර්ණකාරක මොනවද ඒවට දාලා තියෙන ඒ කිසි දෙයක් ගැන තැකීමක් නැතුව අපි ආහාරයට ගන්නවා. ඒව කෙලින්ම අපේ අස්ථි පද්ධතිය බලපානවා. ඒ නිසා නූතනයේ දැන් එදා හිටපු මිනිස්සුන්ට වඩා අද ඉන්න මිනිස්සු අස්ථි පද්ධතිය සෑහෙන දුර්වලයි. ඒ නිසා ඉතින් කොඳු වැට පෙළ රෝග තමයි වැඩිපුරම දක්නට ලැබෙන්නේ. තුන්වෙනි එක තමයි වැරදි ඉරියව්. වැරදි ඉරියව් වල පළවෙනි එක තමයි දුරකථන සහ පරිගණක භාවිතය. ඒක දුරකථනයේ පාවිච්චි කරන විදිය වැරදි, පරිගණකයේ පාවිච්චි කරන විදිය වැරදි. ඉතින් පරිගණකයක් මෙහෙම හැමතිස්සෙම බෙල්ල නවාගෙන පාවිච්චි කරනකොට බෙල්ලේ අස්ථි වලට ආබාධ වෙනවා. එතකොට සමහර දැන් ඔබගේ ගෙවල් වල ඉන්න දුවදරුවෝ වුණත් ෆෝන් එකක් පාවිච්චි කරන්න ගියාට පස්සේ ඒක පාවිච්චි කරන නියම ක්‍රමයට නෙවෙයි පාවිච්චි කරන්නේ. ඇඳ උඩ හාන්සි වෙලා එක කකුලක් උඩ එක කකුලක් බිම ෆෝන් එක පැත්තක බෙල්ල පැත්තක කොන්ද පැත්තක උකුල් ඇටේ පැත්තක. ඉතින් ඔය ඉරියව්ව දීර්ඝ කාලීනව කරගෙන යනකොට අනිවාර්යයෙන්ම කොඳු වැට පෙළ ආබාධ එනවා. ඊට පස්සේ මේ ඊළඟ වැදගත්ම දේ තමයි කොමඩ් පාවිච්චිය. මේක මම අද වෙනකන් කිසිම වෛද්‍යවරයෙක්ගෙන් මම දැක්කේ නෑ මේ ගැන මේ විග්‍රහයක්. ඇත්තෙන්ම මම මේ මගේ වෛද්‍ය ජීවිතයේ මේ ලැබපු ලොකුම අත්දැකීමක් තමයි දැන් හැදෙන අයගෙන් අමිල මහත්තයා නියදියක් වශයෙන් පරීක්ෂා කරලා බලන්න මම මේ කියන දේ අවුරුදු 18ත් 40ත් අතර ඕනම ගැහැණු හෝ පිරිමි හෝ කොමඩ් පාවිච්චි කරන ප්‍රතිශතයක් අරගෙන 100ක් හරි අරගෙන එන තියාගෙන ඉඳගෙන විනාඩි 10ක් ඉන්න පුළුවන් පිරිස කොච්චරද කියලා බලන්න. මම දන්න තරමින් මගේ සංගණනය අනුව 150කට එන තියන් ඉන්න බෑ. මේක තමයි ජාතික ප්‍රශ්න. දනිස් දෙක පණ නැහැ, උකුල් ඇටේ දෙක පණ නැහැ. ඉතින් කොඳු වැට පෙළ ගැන කවර කතාවද? කන්න මෙන්න මේ දේවල් කන්න, මේ දේවල් බොන්න, මේ දේවල් කන්න, මේ දේවල් කරන්න කිය හැමතිස්සෙම අපිට දෙන උපදෙස් වල වැරද්ද තමයි මොකද්ද? මේ જાතියකට වෙලා තියෙන්නේ. ඇත්ත කොන්ද පණ නැති જાතියක් තමයි දැන් මේ ඉන්නේ. කොන්ද පණ නැහැ කියලා කියන්නේ කියමනට වෙනම කියමනක්. නමුත් මේක සත්‍ය වශයෙන්ම තව ටික දවසක් යනකොට මේ ආහාර රටාව මේ වැරදි ඉරියව් මේවා වෙනස් වුණේ නැත්තම් කොන්ද පණ නැහැ තමයි. අනිවාර්යයෙන්ම මම දෙන උපදේශ ඔබගේ නිවසේ රෝගියෙක්ව ඉන්න කවුරු හරි ඉන්නව නම් කොමඩ් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්තම් අනිවාර්යෙන් එන තියාගෙන වැසිකිලි පාවිච්චියට ගන්න. එහෙම නැති වුණොත් අපිට ඉදිරියේදී දකින්න පුළුවන්. ඉදිරියේදී නෙමෙයි දැනුත් දකින්නවා. අවුරුදු 18 19 20 25 දක්වා මේ තරුණියන්ට ඉඳ ගන්න බෑ. හැබැයි මේක ගොඩාක්ම තියෙන ග්‍රාමීය ප්‍රදේශවල නෙවෙයි මේ නාගරික ප්‍රදේශවල. දැනට ග්‍රාමීය ප්‍රදේශවලටත්
මේ ලෙඩේ ව්‍යාප්ත වීගෙන යනවා. ඇයි? සල්ලි කීයක් හරි තියෙනවා නම් නේද? ඒකට මොකද්ද කියන්නේ අමිල මහත්තයා? මොකද්ද මට මතක නැහැ. පොස් නේද? පොස් වෙන්න කොමඩ් එකක් හදනවා. ඒ කොමඩ් එකත් එක්ක එනවා ගෙදර දරුවෝ ටික ඔක්කොම කොඳු වැට පෙළ ආශ්‍රිත රෝගීන්. මේකේ විද්‍යාත්මක පදනම විස්තර කරන්න ගියොත් මේ කාලය මදි. යථා කාලෙදි මම මේකේ කොමඩ් එක පාවිච්චිය සම්බන්ධව කොමඩ් එක පාවිච්චි කරනකොට ඒ මිනිසුන්ට කොහොමද කොඳු වැට පෙළට මේක බලපාන්නේ, උකුල් ඇට දෙකට කොහොමද බලපාන්නේ කියන එක මම වෙනම විග්‍රහයක් කරන්න. නැත්තම් මේක කරන්න වෙලාව මදි. ඊළඟ එක තමයි වැරදි ඉරියව්වල ඉඳගෙන ඉඳීම, වැරදි ඉරියව්වල නිදා ගැනීම. මේ දෙකෙන් ගොඩාක් මේකට යොමු වෙන්නේ තරුණ පාර්ශවය. ඔබතුමා මෙහි කඩවත මහසෙන් නෙද ගෙදර ප්‍රතිකාර කරන වෙලාවක ඇවිත් බලන්න වයසක අයට සාපේක්ෂව ඒ ප්‍රමාණයටම තරුණ අය කොඳු වැට පෙළ ආබාධ වලට බේත් ගන්නවා. වයසක කට්ටිය නම් වයසයි කියන්න පුළුවන්. ඇයි මේ තරුණ පරම්පරාවට මේ වෙලා තියෙන්නේ? මම මේ කියන සාධක. වැරදි ඉරියව්වල ඉඳගෙන ඉඳීමේ පළවෙනිම දේ තමයි කකුල් දෙක උඩ තියාගෙන කොන්දට බර එන ලෙස සිටීම. ඒකෙදි අනිවාර්යෙන් කොඳු වැට පෙළ ආබාධයක් හැදෙනවා. ඔහු අනිවාර්යෙන්ම ඒකට පුරුදු වෙනවා. ඔහු නිතරම ෆෝන් එක පාවිච්චි කරන්න හෝ වෙන කිසියම් වැඩකට හෝ ගෙදර විවේක වෙන්න වෙලාවට හෝ ඉන්නේ කකුල් දෙක උඩ තියාගෙන. ඒ උඩ තියාගෙන ඉඳීමෙන් වෙන්නේ නිතරම ඉඳීමෙන් අනිවාර්යයෙන්ම ඒ බර මුළු ඇඟේ බර අක්‍රමවත් ලෙස කොඳු වැට පෙළේ ත්‍රික සංදියට බලපානවා. කොඳු වැට පෙළ යට අස්ථි වලට බලපානවා. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ මේකේ හතරවෙනි එක තමයි වැරදි ව්‍යායාම. කොඳු වැට පෙළ රෝග වැඩි වෙන්න ගොඩාක් හේතුවක් වෙලා තියෙන වැරදි ව්‍යායාම. ඒකේ පළවෙනිම වැරදි ව්‍යායාම කියලා කියන්නේ පළවෙනිම මේ කාය වර්ධන අභ්‍යාස මධ්‍යස්ථාන වලින් වෙන වැරද්ද. මේකෙදි අපේ ඉන්නවා નિયમિત පුහුණුව තියෙන කාය වර්ධන උපදේශකවරු. ගොඩාක් තැන්වල කාය වර්ධන උපදේශකවරයෙක් නැහැ. නිකන් යනවා, යකඩ ටික උස්සනවා. Tamanට අගේට ඉන්න කොල්ලට මොකද වෙන්නේ? කොඳු වැට පෙළ ආබාධයක්. කොන්ද තද වෙනවා. ඇයි? පුහුණු කරුවෙක් නැතුව පුහුණු කරුවා තමයි දන්නේ මේක කරාම මේකෙන් මෙන්න මෙතෙන්ට එන්නේ. මේකෙන් මෙතන මේ පේශිය හැදෙනවා වගේම මේක වැරදියට කරොත් ඔහු දන්නවා අනිවාර්යයෙන්ම මේකෙන් මේ අස්ථිය වලට බලපාන්න පුළුවන්. ඉතින් ඒක කියලා දෙන්න කවුරුවත් නැතුව නිකන් මේ දේ කරාට පස්සේ වෙන්නේ කොඳු වැට පෙළ ආබාධ වලටපත් වෙනවා. ගොඩාක් තරුණ තරුණියන් මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. අනිත් එක තමයි යෝගාභ්‍යාස සහ සටන් කලා පුහුණු පාඨමාලා. පුහුණුව. මේවායේදී අනිවාර්යයෙන්ම ඒ අපේ පැරණි උපදේශකයෝ අනිවාර්යයෙන්ම දන්නවා මේ යෝගා කරනකොට සටන් කලාවල පුහුණු වීම වෙනකොට කොඳු වැට පෙළ සහ උකුල් ඇට සහ අනිත් අස්ථි කොහොමද බේරගන්නේ? කොහොමද නම්‍යශීලී වෙන්නේ? කොහොමද ශරීරය හසුරුවන්නේ? කොහොමද නම්‍යශීලී වෙන්නේ? ඒව දන්නවා. නමුත් ඒ නිසි පුහුණු කරුවෙක් නැතුව නිසි උපදේශයක් නැතුව මේවා කරන්න ගිහිල්ලා තමයි අද වෙනකොට මේ තරුණ පරම්පරාව කොඳු වැට පෙළ ආබාධ වලට පත්වීමේ වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අනිත් එක තමයි ඒකත් අනිවාර්යෙන් මතක් කරන්න ඕන විශාල වශයෙන් මේ මගේ ළඟට කාන්තා පාර්ශවයෙන් පැමිණෙන ආබාධ දරු ප්‍රසූතියෙන් පස්සේ කළ යුතු හෙතකම් කටයුතු ටිකක් තියෙනවා. බබා හම්බුණා එතනින් ඉවරයි. ඒක නෙවෙයි වැඩේ. බබා හම්බුණාට පස්සේ තමයි කරන්න තියෙන වැඩ ටික තියෙන්නේ. ඊට පස්සේ දරුවෙක් ලැබෙනකොට අනිවාර්යෙන් උකුල් ඇටවල වෙන විපර්යාසයක් තියෙනවා. කොඳු වැට පෙළේ පහළ අස්ථි ටිකේ සිද්ධ වෙන විපර්යාසයක් තියෙනවා. කොඳු වැට පෙළේ පහළ අස්ථි ටිකත් ත්‍රික සංදියත් උකුල් ඇට දෙකත් බේරා ගන්න එදා ඉඳලා අපේ තිබුණා යාර 6 ඔතනවා කියලා දෙයක්. දරුවෙක් හම්බුණාට පස්සේ රෙදි යාර 6ක් අරගෙන හොඳට කොඳු වැට පෙළේ යට කොටස සහ උකුල් ඇට දෙක අයත් වෙන විදියට ආවරණය වෙන විදියට වෙලුමක් දානවා.
එක පළවෙනි දින 3ේම දානවා. ඒකෙන් අපේ පරණ ආච්චි අම්මලා ඔය ටික බේරුණා. ඒකනේ දරුවෝ 8 10 12 හැදුවේ බය නැතුව. අද දරුවෝ 8 10 12 හදන්නත් බෑ. හදන දරුවගෙන් පස්සේ අම්මා රෝගියෙක්. එක්කෝ දරු ප්‍රසූතියෙන් මගේ ළඟට එන ගොඩක් අය දරු ප්‍රසූතියෙන් වසර 10ක් යනකොට අනිවාර්යෙන්ම මේ අවස්ථාව බලපානවමයි. එතකොට මේ කාන්තා පාර්ශවය දැනගත යුතුම දෙයක් තමයි දරු ප්‍රසූතියකින් පස්සේ අනිවාර්යෙන්ම යාරහය ඇතිය යුතුමයි. ඔය කවුරු මොනවා කොහොම කිව්වත් රෝගියෙක් නොවෙන්න නම් එය කළ යුතුමයි. Tamanට ඒකට මේක කරන්න එපා කියලා කිසිම කෙනෙක් වෛද්‍යවරයෙක් හරි කියනවා නම් අනිවාර්යෙන් ඔහුට විරුද්ධ වෙන්න. ඔහු දන්නේ ඔහුට අදාළ නැහැ තව අවුරුදු 10කින් ඔබට වෙන්න දේ. එහෙනම් ඔබට ඒ වෙන දේ ඒ අයහපත් තත්ත්වය මුදවා ගැනීම ඔබ සතුයි. ඔබ අනිවාර්යෙන් යාරහය ඔතන්න. ඒක කාගෙන්වත් අහන්න එපා. වයස අවුරුදු 75 80ක් වෙන ආච්චි අම්මා කෙනෙක්ගෙන් අහන්න ආච්චි අම්මේ මේක ඇත්තද වෙද මහත්තයා කියන්නේ මේ යාරහයක් ඔතන කතාව. ඔව්. ඒ කට්ටියට ඔතල තියෙන්නේ. දැන් ඉන පරම්පරාවට උතන්න බෑ මොකද උතන්න එපා කියනෝනේ. එතකොට තමයි මේ ආබාධ තියෙන්නේ. උකුල්ලට ආබාධය සහ කුඳුයට පෙළ යට කොටස ආබාධය. ඊට පස්සේ අනිත් එක තමයි දරුවෝ හම්බුනාට පස්සේ අපේ ඉස්සර සිංහල ක්‍රමයට අනිවාර්යෙන්ම ගෙදර ගෙනල්ලා ඉස්සෙල්ලාම දෙන්නේ තැම්පුම් හොද්ද. ඖෂධ තැම්පුම් හොද්ද. නමුත් දැන් ඖෂධ තැම්පුම් හොද්ද නැති වෙලා තියෙනවා. ඖෂධ තැම්පුම් හොද්ද දෙන්නේ වෙන කිසිම කාරණයක් නිසා නෙමෙයි. දරු ප්‍රසූතියෙන් පස්සේ එන වාත ආබාධ ටික දුරු කරන්න. නමුත් දැන් තැම්පුම් හොද්ද දෙන්නේ නැහැ. ආපු ගමන් මොනවා හරි කැම ටිකක් දෙනවා. එහෙම නැත්නම් ඔය පේස්ට් ටිකක් රොටියක් වාතේ වැඩි වෙන දෙයක්ම දීලා දානවා. ඉතින් ඒ වාතය අනිවාර්යෙන්ම ඒක තැම්පත් වෙලා අපේ කොඳු වැට පෙළ පහළ කොටසට සහ ශ්‍රෝණි මේකලාවේ එතකොට මේ උකුල් ඇට දෙකට බලපාන. ඉතින් පීඩා විඳිනවා. ඒක තමයි පස්වෙනි කාරණේ. හයවෙනි කාරණේ තමයි වැරදි ඉරියව්වෙන් බර එසවීම. වැරදි ඉරියව්වෙන් බර ඔසවනවා කියන්නේ අපි බරක් උස්සන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට පරිබාහිරව තමාට නුහුරු ලෙස බරක් එසවීම හෝ ඇදීම කියන තත්ත්වයන් මත කොඳුයට පෙළ ආබාධ ඇති වෙනවා. හත්වෙනි එක තමයි වැරදි ලිංගික ඉරියව්. මේක කතා කළ යුතුද නොකළ යුතුද කියලාත් මම බැලුවා. නමුත් මගේ ළඟට එන රෝගීන්ගෙන් තරුණ රෝගීන්ගෙන් 25% වගේ ප්‍රමාණයක් එන්නේ වැරදි ලිංගික ඉරියව් වල භාවිතයෙන්. සමහර වෙලාවට යාළුවෙක් කියන විදියක්, සමහර වෙලාවට චිත්‍රපටියක මොනවා හරි අභ්‍යාසයක තියෙන දෙයක් මොනවා හරි කරන්න ගිහිල්ලා මොකද මේවා බොහොම මේ සමාජයේ බොහොම රහසිගතව කරන දෙයක්. නමුත් ඉතින් මේක කියන්න වෙනවා. නමුත් ඒකෙන් අන්තිම අනිසි ප්‍රතිඵල ලැබෙනවා අවුරුද්දක් දෙකක් යනකොට. ගොඩාක්ම කටියස්සි වල සහ ත්‍රිකසන්ධියේ ආබාධ වලට මේක ගොඩාක් හේතු වෙලා තියෙනවා. සමහර අයගේ ඔබ හිතන්නේ ඉලෑට වලට පවා ඉලෑට පවතිනා වූ පුෂ්ඨ කසේරු ගා වලට පවා මේකෙන් වැරදි ලිංගික ඉරියව් මාර්ගයෙන් ආබාධ ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒක බොහෝම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. ඒක තමන්ගේ සහකරු හෝ සහකාරිය. රෝගියෙක් නොකර ඉඳීමේ වගකීම ඔවුන් සතුයි. ඒ නිසා ඒ සම්බන්ධව අනිවාර්යෙන් අමිල මහත්තයා දැනුවත් වෙන්න ඕනේ. අපි සමාජයක් වශයෙන් මේ කරුණු 7 තමයි ඊටාම් විශාල වශයෙන් රෝගීන් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ කොඳු වැට පෙළ ආබාධවල.
අපි මේ කතා කරපු දේවල් එක්ක ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කොඳු ඇටපෙළ රෝග හට ගැනීමේ මූල බීජයන් මොනවද කියන කාරණාව වෛද්‍යාචාර්යතුමන් ඔබට ඒ පිළිබඳව ඉතාම හොඳින් පැහැදිලි කළා. වෛද්‍යාචාර්යතුමනි, වැඩි වශයෙන් කොඳු ඇටපෙළ ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් මොනවද කියලා මම ඔබෙන් අහුවොත් මොන වගේ පිළිතුරක්ද අපිට තියෙන්නේ? ඔව් අමිල මහත්තයා, දැන් මේ අපි ප්‍රතිකාර කරද්දී මේ වැඩි වශයෙන්ම එන කොඳු ඇටපෙළ රෝග තත්ත්වයන් ගැන කතා කරාම දැන් මේකේ අස්ථි 33කින් සමන්විත කොඳු ඇටපෙළේ ප්‍රධාන සංදි ආබාධ වෙන ප්‍රධාන සංදි මම අඳුරගෙන තියෙනවා 26ක්. තව මේ අනුසන්දිත් තව 6කත් එහෙම තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මේ 26 ඇතුළත තමයි ගොඩක් ආබාධ තත්ත්වයන් අඳුරගෙන තියෙන්නේ. ඒකේ පළවෙනි එක තමයි බෙල්ලේ ග්‍රයිවී අස්ථි පාහය ආශ්‍රිතව අන්තර් කශේරුකා මඩල පැනීම. දෙවෙනි එක කටි පහාත්‍රික ඒක සංදිය. ඒ සංදියේදී අන්තර් කශේරුකා මඩල ගෙවී යෑම, තදවීම. අනිත් එක කටි 3-4 අස්ථි අතර වෙනස් වීම. හතරවෙනි එක තමයි පුෂ්ඨ කශේරුකා සහ ඉල ඇට තදවීම. මේ මැද අපේ කොන්දේ මැද පුෂ්ඨ කශේරුකා සහ ඉල ඇට තදවීම. පස්වෙනි එක තමයි කොඳු ඇටපෙළ අස්ථි දිරා යාම. කොඳු ඇටපෙළේ තියෙන අස්ථි වල හිස, ප්‍රසර ආදී ස්ථාන ගෙවී යෑම. ඊළඟට 6 වෙනි එක තමයි කොඳු ඇටපෙළ අස්ථි අතර අතිරේක වැඩිම. දැන් අපි ඔය ඉංග්‍රීසි ක්‍රමයට කියන්නේ මේ කැල්සියම් ඩිපොසිට් වෙලා කියලා. ඒකත් සාමාන්‍යයෙන් වැඩි ප්‍රවණතාවයක දැන් මේ වෙනකොට තියෙනවා. 7 වෙනි එක තමයි අන්තර් කශේරුකා මඩල දිරා යාම, ඝන වීම හෝ තුනී වීම. ඒ තුනම වෙනවා. අන්තර් කශේරුකා මඩල කියලා කියන්නේ අස්ථි දෙක අතර තියෙන ওই ජෙල් එක කියලා කියන්නේ ඒ කොටස ඝන වෙනවා, තුනී වෙනවා, දිරා යාම වෙනවා. ඔය ආබාධ තුනම එනවා. ඊට අමතරව මේ කොඳු ඇටපෙළ ඇදවීම. මේක සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලේ යන වයසේ අයගේ ඉඳලා ඉතින් වැඩිහිටියෝ දක්වාම මේ තත්ත්වය තියෙනවා. මේක ඔය මේ වෛද්‍ය ක්‍රමවල, බටහිර වෛද්‍ය ක්‍රමවල සාමාන්‍යයෙන් ඔය ස්කූසියස් කියන රෝග තත්ත්වය තමයි ඔය කොඳු ඇටපෙළ ඇදවීම වශයෙන් අපි හඳුන්වන්නේ. මේකෙදී ඇත්තටම මේ කඩවත මහසෙන්නේ දෙකේදර අංශක 30ට අඩු කොඳු ඇටපෙළ අංශක 30ට අඩු ඕනම රෝගියෙක්ව අනිවාර්යෙන් අපි සුවපත් කරනවා. අංශක 30ට වැඩි හැබැයි වයස අඩු කෙනෙක් නම් අංශක 40 දක්වාම අපි සාමාන්‍යයෙන් බාර ගන්නවා. මෙහි අපි අංශක 40ට අඩු අය සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට සුවපත් කරලා තියෙනවා. හැබැයි අංශක 40ට වැඩි නම් සුවපත් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒක අපි කියන්න ඕනේ. මොකද එතකොට සුවපත් කිරීමේදී ඒක ඉල ඇට වලට සෑහෙන බලපාලා තියෙන නිසා රෝගියාව නිසි ආකාරයට ගැනීම අපහසු වෙනවා. මොකද ශ්වසන ආබාධ, එතකොට මේ හදවත පවතින ප්‍රදේශයේ තදවීම, ඒ වගේ දේවල් ඇති වෙන නිසා අපි සාමාන්‍යයෙන් 40ට වැඩි අගයක් තියෙන රෝගීන් අපි කරන්න ගන්නෑ. ඒක කරන්න ඇත්තටම අපහසුතාවයක් තියෙනවා. ඊට පස්සේ 9 වෙනි හේතු කාරණාව තමයි මේ කැඩුම් බිඳුම් අවස්ථාව. කැඩුම් බිඳුම් අවස්ථාවේදී ඉතින් කැඩීමකින්, වැටීමකින්, තැලීමකින්, එතකොට මොනවා හරි හදිසි අනතුරකින් අස්ථිවලට කටි ග්‍රයිවී පුෂ්ඨ අස්ථිවලට සිදුවන ඩැමේජ් එක, ඒ කියන්නේ වෙන කැඩී යෑම, එතකොට ප්‍රෙෂරවල ඒවයි මේ අස්ථිවල ඉදිරියෙන් තියෙන ප්‍රෙෂරවල කැඩී බිඳී යෑම, එතකොට අන්තර් කශේරුකා මඩලවල මැදින් පිපිරුම, එතකොට අන්තර් කශේරුකා මඩල යම් කිසි ප්‍රමාණයකින් කැබලි වලට කැබලි වීම, ඒ වගේ ආබාධ අපි දැන්ට මෙහි ප්‍රතිකාර කරනවා. ඊට පස්සේ එන ආබාධ තත්ත්වය තමයි සුසුම්නා හානිය. මේක ඉතින් ගොඩාක් දුරට හදිසි අනතුරකින් තමයි සිදු වෙන්නේ. සුසුම්නා හානියේදී මම කියන්න තියෙන දෙයක් තමයි අවිල මහත්තයා, ගොඩාක් කල් නොයවා අප වෙත යොමු කරන්න ඕනේ. මොකද සුසුම්නාව
සුවපත් කිරීමට යම්කිසි කාල පරාසයක් තියෙනවා. ඒ කාල පරාසය පැන්නට පස්සේ අපිට සුවපත් කරන්න බෑ. අපිට නෙවෙයි ඒ තරලේ යම්කිසි වෙනස් වීම සිද්ධ වුණාට පස්සේ අපිට වෙනස් කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් කොඳු වැට පෙළ කසේරු මේ සුසුම්නාව සහ කසේරුකා දෙකම ඇඹරී ඇති රෝගීන් අපි සුවපත් කරලා තියෙනවා. නමුත් එක්තරා කාල පරාසයකදී තමයි ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සුසුම්නා තරලේ අපේ ප්‍රතිකාර වලට අහන්න නැති ප්‍රමාණයේ රසායනිකව සංයුතිය වෙනස් වීමක් වෙනවා. එතකොට අපිට අපි රෝගියා සුවපත් කරත් ජීවත් වෙන්න සුවපත් කරලා දුන්නත් රෝගියාගේ විවිධ අංග වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම බැඩි වශයෙන්ම කොඳු වැට පෙළේ තියෙන රෝග තත්ත්ව තමයි මේ 10 අපිට එන තවත් විවිධාකාර මේ 10ට අයිති වෙන්නේ නැති විවිධ රෝගාබාධ තත්ත්වයන් අපිට නිතර දෛනිකව එනවා. පාරම්පරික හෙළ වෙදකමේ අසිරිය සොයාගෙන යන හෙළ ඉසිවර පුරාවත වැඩසටහනින් අපි මේ කතා බහ කරන කොඳු ඇට පෙළ ආශ්‍රිත වෙදකම පිළිබඳ කතා බහ මේ සංවාදය ඔබට ඉතාමත් වැදගත් කියලා හිතනවා ඇති. අපි මේ කතා බහ කරන කරුණු කාරණාත් එක්ක අපේ වෛද්‍යාචාර්යතුමන් එය නිරන්තරයෙන් ඔබට පැහැදිලි කරනවා වගේම මං වෛද්‍යාචාර්යතුමන්ගෙන් අවසාන වශයෙන් අහන්න කැමතියි. දැන් අපි මේ කතා කරපු ආබාධ කෙනෙකුට තියෙනවා කියලා දැනගන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවද? නැත්නම් කෙනෙක්ට මේ දේවල් තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? දැන් මේකෙදි මෙහෙමයි, මේ කොන්දේ ආබාධ වල විශේෂිත ලක්ෂණය තමයි සමහර වෙලාවට අපිට කොන්දේ බෙල්ලේ ආබාධයක් තියෙනවද කියලා අපිට තේරෙන්නේ නැති වෙනවා. මොකද මේ සමහර වෙලට අපි හිතමුකෝ මේ බෙල්ලේ ලොකු ආබාධයක් තියෙනවා කියලා. අපිට බෙල්ල රිදෙන්නේ නැහැ. අපිට රිදෙන්නේ වෙන තැනක්. අපේ වැඩ කරන්නේ නැති අවයවය වෙන තැනක්. ඒකයි ඒ කොඳු වැට පෙළ ආබාධ වලදී තියෙන සුවිශේෂම ලක්ෂණය තමයි ආබාධ ප්‍රදේශය නෙවෙයි ගොඩක්ම වේදනාව හඟවන්නේ. ආබාධ ප්‍රදේශයේ වෙනයි හඟවන ප්‍රදේශයේ වෙනයි. ඕක තමයි කොඳු වැට පෙළ ආබාධ වල තියෙන සුවිශේෂම දේ. දැන් අපි කියමුකෝ කැඩුම් බිඳුමක් කියලා. කැඩුම් බිඳුමකදී අඟවන ප්‍රදේශය ආබාධ ප්‍රදේශයමයි. මේකේ ආබාධ ප්‍රදේශය වෙනමම හඟවනවා. ඊට අමතරව පරිබාහිරව වෙනම අංගයකින් අඟවනවා මෙන්න මේ තත්ත්වයන් මේ තැන් වැඩ කරන්නේ නැහැ කියලා. නිසියාකාරව. විශේෂයෙන්ම අපි බැලුවොත් අපි හිතමුකෝ මේ හඟවන ප්‍රදේශය හිස රදය, කනට පල්ලෙහායින් වේදනාව, ඊට පස්සේ හක්ක රිදෙන ගතිය, කැරකෙන ස්වභාවය. දැන් මේ වගේ ආබාධ ටිකක් තියෙනවා නම් අපි දන්නවා මේ ඇවිල්ලා බෙල්ලේ ග්‍රයිවි 1 2 3 අස්ථි වල තියෙන මොනම හරි ආබාධයක්. මොකද මේ හඟවන දේවල් වලින් හඟවන ප්‍රදේශයෙන් අපිට කියන්න පුළුවන් බෙල්ලේ ග්‍රයිවි 1 2 3 නැත්තම් අපි කට්ටිය ගොඩාක්ම සිංහල දන්නේ නැහැ, ඉංග්‍රීසියෙන් දන්නේ C123 ආබාධයක් මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට හිතුනොත් අපිට ගොඩාක් මේ කට්ටිය කියනවා අම්මේ උරහිස හන්දිය රිදෙනවා. උරහිස ඉදිමිලා අත් දෙක උස්සන්න බෑ. ඉතින් ඕක ගෙදර අම්මට තාත්තට කිව්වට පස්සේ ගෙදර අම්මයි තාත්තලා කරන්නේ මොනවද පොඩ්ඩක් ඉනහම් පුතේ ඔන්න තෙල් ටිකක් ගාන්න කියලා. මොකද උරිස් දෙකේ අත් දෙකේ තෙල් ගාන. එහෙම නැත්තම් දන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔතෙන්ට උරහිසට හෝ මේ ඒ රිදෙන ප්‍රදේශයට මොකක් හරි පත්තුවක් හරි මොනවා හරි තෙලක් හරි බේතක් හරි බඳිනවා. නමුත් ඒකේ ආබාධය තියෙන්නේ වෙන තැනක. ඒකේ ආබාධය තියෙන්නේ ග්‍රයිවි 3-4. එහෙම නැත්තම් C3-4. ඕක තමයි ආබාධිත. ආබාධිත ස්ථානයේ ඒක. අඟවන ප්‍රදේශය උරහිස අඟවන ප්‍රදේශය. ඊට පස්සේ අත්වල හිරිය. ඇඟිලි හිරිය. අත උස්සන්න බැරි කම. ඊට පස්සේ උරපතු ඇට දෙක පිටිපස්සේ උරපතු ඇට දෙකකින් වේදනාව. ඒව එනවා නම් ඒ කියන්නේ බෙල්ලේ 5 6 7.
ඔය අස්ති වලින් තමයි ඒක එන්නේ. එතකොට බෙල්ලේ 5 7 කියන්නේ C5 C6 C7 ඔය අස්ති වල මම ඉංග්‍රීසියෙන් කියන්නේ අමිල මහත්තයා මේ දැන් අපේ කට්ටියට සිංහල බෑ. ඩයිවි අස්ති කොහොම දන්නේ? ක්ලැවිකල් කිව්වොත් දන්නවා. ඒකයි. මොකද මේ ජාතියට මේ ආමන්ත්‍රණයක් කරනකොට ඒක තීරණ භාෂාවෙන් කියන්න එපා. ඒකයි මම කිව්වේ ඒක. එතකොට අපි කියමුකෝ මේ පපුව නිතර හිර කරනවා. පපුව නිතර හිර කරනවා. ඒ වගේ දැනෙනවා. එකට නිකන් පන නෑ වගේ දැනෙනවා. කෙලින් ඉඳීමේදී නිකන් කැරගෙනවා වගේ දැනෙනවා. එතකොට අපි දන්නවා ඒක පුෂ්ඨ අස්ති 1 ඉඳලා 6 දක්වා. එහෙම නැත්නම් ඒ තේරණ භාෂාවෙන් නම් තොරාසික් 1 සිට 6 දක්වා අස්ති වල අනිවාර්යක වෙනසක්. ඒ ප්‍රදේශයත් රිදෙනවා. අර හැඟීම් ටිකත් අර දැනීම් ටිකත් එනවා. එතකොට අපි කියමුකෝ මල මුත්‍ර පාලනයක් නොමැතිව යන එක. එතකොට ඉකිලි දෙක වේදනාව බඩ යටින් කඹයක් බැඳ වගේ දැන් අපේ ළඟට එන රෝගීන් මේ කඹයක් බැඳ වගේ තියෙනවා නම් ඒ කියන්නේ ඒක මේ පුෂ්ඨ අස්ති ඒ කියන්නේ තොරාසික් 6 සිට 12 දක්වා තියෙන අස්ති වල ලොකු ආබාධයක්. එතකොටයි එහෙම දැනෙන්නේ. එතකොට අපි කියමුකෝ මේ කකුල් දෙක හිරි වැටෙනවා කලව ඉස්සරහින් හිරිය හෝ වේදනාව. එතකොට මේ අනින බව දැනීම. එතකොට කලව පැත්තෙන් වේදනාව, කලව පිටිපස්සෙන් රිදීම. ඒ හැම දෙයකදීම අපිට හිතන්න පුළුවන් ලොකුම දේ තමයි මේ ඇවිල්ලා කටි 1 2 3. ඒ කියන්නේ තේරෙන්න නම් ලම්බා 1 2 3 අස්ති වල යම් වෙනස් වීමක්. යම් ආබාධයක්. ඊට පස්සේ අපි හිතමුකෝ මේ කකුලේ කෙන්ද කලව රිදෙන ගමන් දනිස් නමන්න බෑ. දනිස් වල වේදනාව. එතකොට කකුලේ ඇඟිලි වල හිරිය. එතකොට වල්ලුකල සංදියේ චලන අපහසුව. ඒ ඇවිල්ලා කටි 4 5. කටි 4 5 හෝ කටි 5 ත්‍රික 1. තේරණ භාෂාවෙන් නම් L4 5 සෙක්ට්‍රම් 1. මේ අස්ති වල මොකක් හරි වෙනසක් තියෙනවා නම් තමයි ඒ වගේ ආබාධ තත්ත්වය දැනෙන්නේ. එතකොට ඉඳගෙන ඉන්නකොට අධික වේදනාවක් එනවා නම් තට්ටමට යටින්. එතකොට තට්ටමට යටින් උලක් අයින්න වගේ දැනෙනවා නම් එතකොට යම්කිසි ලිංගික හීනතාවයන් ඇති වෙන්නත් පුළුවන්. ඒ එහෙම තත්ත්වයක් එක කොන්දේ අමාරු වෙනවා නම් ඒ ඇවිල්ලා ත්‍රික සංදිය සහ අනුත්‍රික සංදිය වෙනස් වීමක්. ඉතින් මේක හරියාකාරව දැනගන්න නම් හරියාකාරව කොඳු වැට පෙළ සම්බන්ධව අධ්‍යයනය කරපු වෙද પરම්පරාවක් ළඟට වෙද પરම්පරාවක් විතර යා යුතුයි. එහෙම නැත්නම් ගිහිල්ලා ඉවරලා කකුල් ඉරිය ගුවම කකුලට බේත් එක බැඳලා ඒක තේරුමක් නෑ අමිල මහත්තයා. ඒකෙදි වෙන්න ඕනේ ඔළුවේ හැක්කුමයි ගිහුවම පස්සේ නෑ ඕක සමහරට වෙන ඔළුවේ හැක්කුමක් වෙන්නේ නැති නෑ. අපි ඔළුවේ හැක්කුම එනවා. විලුඹ බිම තියන්න බැරි වෙනවා උදේට. විලුඹ බිම තියන්න බැරි වෙනවා. එතකොට අපි දන්නවා විලුඹ බිම තියන්න බෑ කියලා කිව්වට පස්සේ අපි දන්නවා මේක මේ කටි 1 2 3 අස්ති වල ආබාධයක්. කෙලින් හිටගෙන ඉන්න බෑ කැරකෙට ගතිය එනවා කිව්වට පස්සේ අපි දන්නවා අනිවාර්යෙන් මේක පුෂ්ඨ අස්ති වල මොන හරි ආබාධයක් තියෙනවා. පුෂ්ඨ කසේරුකා 1 සිට 6 දක්වා අස්ති වල මොන හරි ආබාධයක්. එතකොට කරකැවෙන ගතිය එන වෙන ආබාධ තියෙනවා. කර්ණ අසමතුලිතතාවෙනුත් එනවා. එතකොට මේක කර්ණ අසමතුලිතතාවයේද මේක පුෂ්ඨ කසේරුකා වල ආබාධයක්ද කියන එක දැනගන්න නම් නිවැරදි වෛද්‍යවරයෙක් ළඟට කොඳු වැට පෙළ පෙන්වන්න ඕනේ. නැත්තම් තමයි ඒක රෝගය නියමාකාරයෙන් හඳුනා ගත්තොත් තමයි ඒ අස්ති වලට නිසියාකාරව ඒ ප්‍රතිකාරය කරන්න පුළුවන් අමිල මහත්තයා. නැත්තම් අපි රෝගය හරියාකාරව අඳුනා ගැනීම තමයි වෛද්‍යවරයාගේ ප්‍රධානම වගකීම. ඒක කර ගැනීමට අපහසු වුණ තැන ප්‍රතිකාරය වැරදි. පාරම්පරික හෙළ වෙදකමේ අසිරිය සොයාගෙන ආපු
හෙළ ඉසිවර පුරාවත වැඩසටහනින් අපි අද දවසේ කතා බහ කරපු මේ කොඳු ඇටපෙළ වෙදකම සහ ඊට තිබෙන ප්‍රතිකාර පිළිබඳ දැනුම ඔබට ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. රන්මලේ මද්දු බණ්ඩාර හෙළවෙද පරපුරේ දේශමාන්‍ය මහසෙන් කහඳවල ආරච්චි වෛද්‍යාචාර්යතුමන් සමග සාකච්ඡා කළ මේ වැඩසටහන ඔබට ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් වේවි කියලා අපි අපේක්ෂා කරනවා. තවත් හෙළ ඉසිවර පුරාවත වැඩසටහනකින් අපි මුණ ගැසෙමු.